හරි පුතේ 41 හරි 41 වෙනි බහුවර්ණය හරි මේවා සෑහෙන්න වැදගත් අම්ල භස්ම අනුමාපනයේදී යොදන ලබන දර්ශකයේ අනුමාපනයේ සමකතා ලක්ෂ්‍ය මගින් තීරණය වේ. පුතේ ඔයා හිතන්නකෝ මෙහෙම අම්ල භස්ම අනුමාපනයක් කරද්දී හරි අම්ල භස්ම අනුමාපනයක් කරද්දී පුතේ මෙන්න මේ වගේ වක්‍රයක් එනවා කියලා හිතන්න. අපි නිකන් දලව විදිහට වක්‍රයක් එනවා කියලා හිතන්න. පුතේ අපි දර්ශකයක් තෝරගද්දි මේ විදිහේ වක්‍රයක් එනවා කියලා හිතන්න. අම්ල භස්ම අනුමාපනය කරද්දී මේ විදිහේ වක්‍රයක් එනවා නම් අපි තෝරගන්න දර්ශකයේ පුතේ හරි අපි තෝරගන්නේ පිනෝප්තලින් හරි මොනවා හරි දර්ශකයේ මෙන්න මේ වගේ රේඛාවක් එනවා. මේ වගේ තියෙන වන්නේ පරාසයට කියනවා ශීඝ්‍ර pH වෙනස් වෙන පරාසයක් තුල ඉන්න ඕන. අපි පාවිච්චි කරන දර්ශකයේ මෙන්න මේ ශීඝ්‍ර ලෙස pH අගය වෙනස් වෙන පරාසය තුල ඉන්න ඕන. එතකොට අම්ල භස්ම අනුමාපනයේදී ලබන දර්ශකයේ අනුමාපනයේ සමකතා ලක්ෂ්‍ය මත තීරණය වේ පුතේ. දැන් ප්‍රබල අම්ල ප්‍රබල භස්ම අනුමාපනය කරද්දී pH අගය වෙනස් වෙන්නේ පුතේ 6යි 7.6යි අතර. ඒ අගය පරාසයේ තියෙන දර්ශකයක් අපි තෝරගන්න ඕනේ. නැතුව අපිට ඕන දර්ශක පාවිච්චි කරලා හරියන්නේ නැහැ. අනුමාපනයට ගැලපෙන්න අපි දර්ශක තෝරගන්න ඕන. ඔව් ඇත්ත. හරි. දෙවෙනි එක්කෙනා අම්ල භස්ම අනුමාපනයේදී සමකතා ලක්ෂයේදී ශීඝ්‍ර pH අගය වෙනස් වෙනවා. පුතේ මේ වගේ ලොකු pH අගය පරාසයකින් වෙනස් වෙනවා. මේ වගේ පරාසයක් තියෙනවා pH අගය ශීඝ්‍ර ලෙස වෙනස් වෙන පරාසයක් තියෙනවා. ඒ පරාසය තුළ තියෙන දර්ශකයක් තමයි අපි තෝරගන්න ඕනේ. ඒකින්ද මම තෝරන පිළිතුර උකට අංක 2. ඔය ශීඝ්‍ර pH අගය වෙනස් වෙන පරාසය තුළ තියෙන අපි දර්ශකයක් තෝරගන්න ඕනේ. එතකොට මම තෝරන පිළිතුර තමයි පුතේ උකට අංක 2. හරි මේ අම්ල භස්ම අනුමාපනයකදී මේ විදිහේ ශීඝ්‍ර pH අගය වෙනස් වෙන පරාසයක් තියෙනවා. අන්නේ පරාසය තුළ ඉන්න දර්ශකයක් අපි තෝරගන්න ඕනේ. ඒක පුතේ මේ අපි දර්ශකය තෝරගන්නේ අන්නේ පරාසය ගැන හිතලා. ඊළඟ එක සමහර දරුවෙක්ට ඕකේ අංක 1 තෝරගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට හොඳම පිළිතුර අංක 2. දෙවෙනි එක්කෙනා ඇසිටල්ඩිහයිඩ්. හරි පුතේ මෙන්න මේ වගේ සංයෝගයක් තමයි පුතේ ඇසිටල්ඩිහයිඩ් කියන්නේ 42 වෙනි බහුවර්ණය. හරි එතකොට 41ට 1 හෝ මේ 2 හෝ 1 හොඳම උත්තරේ 2. හරි ඇසිටල්ඩිහයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනවා. ඔව් පුතේ කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? මේ ඇසිටල්ඩිහයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ මෙන්න මේ විදිහේ මොන හැකියාවක් වෙන්නමින් පුතේ මෙන්න මේ විදිහට මොන ප්‍රතික්‍රියාවක් මෙයාට දක්වන්න පුළුවන්. මෙයා පුතේ ඇසිටල්ඩිහයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ස්වයං සංගරණ ප්‍රතික්‍රියාවක් කරන්නේ. මොන ප්‍රතික්‍රියාවක්ද? ස්වයං සංගරණ ප්‍රතික්‍රියාවක් කරන්නේ පුතේ ඇසිටල්ඩිහයිඩ්. හැබැයි ඔයා දන්නවා කවදාවත්ම පුතේ මධ්‍යසාර මේ මධ්‍යසාර කවදාවත්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැත. සමහර දරුවෝ මෙහෙම පළ ලියනවා මම මේවා මේ කියන්නේ 50 වෙනි පාරට විතර හරි කවදාවත් මධ්‍යසාර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔහොම පළ හදන්නේ නැහැ. හරි ඇසිටල්ඩිහයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේ ප්‍රතික්‍රියාව කළත් එතනෝල් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවට භාජනය නොවේ. හරි ඇසිටල්ඩිහයිඩ් වල ජලීය ද්‍රාවණයක් එතනෝල් වල ජලීය ද්‍රාවණයකට වඩා ආම්ලිකය නෑ පුතේ. ඇසිටල්ඩිහයිඩ් එතනෝල් තරම් ආම්ලික නෑ. හරි මෙයා එච්චර ආම්ලික නෑ. එතනෝල් තරම් ආම්ලික නෑ. ඒ වුණාට මෙයාට පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ක්‍රියා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකක් හින්දායි පුතේ? මෙන්න මෙතන තියෙන ඇල්ෆා හයිඩ්‍රජන් ඉන්න හින්දා මෙයාට ස්වයං සංගරණය වෙන්න පුළුවන්. ඒකයි පුතේ මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව මෙයාට වඩා ආම්ලික බව වැඩි හින්දා නෙමෙයි. මෙයා තරම් ආම්ලික නෑ මෙයාට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් හැකියාවක් ආවේ මොනවද තියෙනින්ද? මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන ඇල්ෆා හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. අන්නේ ඇල්ෆා හයිඩ්‍රජන් ඉන්න හින්දා තමයි ප්‍රතික්‍රියා කරන්න පුළුවන් උනේ. එහෙම නැතුව මේ එතනෝල් වලට වඩා මෙයා ආම්ලික හින්දා නෙමෙයි. එතනෝල් වලට වඩා මෙයා ආම්ලිකයි කිව්වොත් වැරදි. මෙයා එච්චර ආම්ලික නෑ. මෙයා ආම්ලිකයි. හරි. එතකොට පිළිතුරු අංක 3 42ට. හරි 43 වෙනි එක්කෙනාත් ඔහොමම යන්න පොතේ මම දැන් වේගෙන් මතක් කරන් යනවා 43 වෙනි එක්කෙනා 43 නයිට්‍රජන් චක්‍රයේදී සෑදෙන සංයෝග වල නයිට්‍රජන් ඔක්සිකරණාංකය නයිට්‍රජන් චක්‍රයේදී හැදෙන ඒ වගේ නයිට්‍රජන් වල ඔක්සිකරණාංකය බිඳුවේ සිට ධන 5 දක්වා විතරයිලු වෙනස් වෙන්නේ නෑ පුතේ. නයිට්‍රජන් චක්‍රයේ අතරතුරේදී ඔයා දන්නවා මෙන්න මේ වගේ කෙනෙක් ඇති වෙනවා. හරි ඇමෝනියම් අයනය මේ ඇමෝනියම් අයනයේදී පුතේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය හේවල බැලුවොත්
බලන්න පුතේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය මෙතන ධනක් තියෙනවා. විද්‍යුත් ඍණතාවය අනුව මෙයා 2.1යි මෙයා 2.1යි නේ මේ කට්ටිය. මෙයාගේ 3යිනේ. එතකොට පුතේ බලන්නකෝ. මෙයාගේ ඔක්සිකරණාංකය කීය පරාසෙ මේ ඇමෝනියා වලදී නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය. මෙයාට ඍණ එකක් මෙතනට ධන එකක් මෙතනට ඍණ එකක්. මේ බන්ධනය ඔස්සේ ධන එකක් ඍණ එකක්. මේ බන්ධනය ඔස්සේ ධන එකක් ඍණ එකක්. ධන එකක් ඍණ එකක්. එතකොට ඍණ 4කුයි ධන 1කුයි තියෙනවා. එහෙනම් මෙයාගේ ඔක්සිකරණාංකය ඍණ 3ක් වෙනවා. නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය ඍණ 3ක් වෙනවා. නම් පුතේ නයිට්‍රජන් චක්‍රයේදී හැදෙන මෙන්න මේ ඇමෝනියම් අයනයේදී නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය ඍණ 3ක් වෙනවා. ඒකින්ද අපිට කියන්න බෑ බිඳුවේ සිට ධන 5ට විතරයි වෙනස් වෙන්නේ කියලා කිව්වොත් වැරදි. අපිට මෙන්න මේ ඇමෝනියම් අයනයේදී ඍණ 3 අඳුර ගන්න පුළුවන් නයිට්‍රජන් චක්‍රයේදී. ඒකින්ද වැරදි. ඇමෝනියා වගේ අයන ඇති වෙද්දී එයාගේ ඍණ 3 පෙන්නනවා. බිඳුවේ ඉඳන් ධන 5 විතරක් නෙමෙයි ඍණ 3ක් පෙන්වන්න පුළුවන් ඇමෝනියා වගේ හදද්දී. පසේ පවතින නයිට්‍රේට මත ඉන්න බැක්ටීරියාව පුතේ ඔයා දන්නවද නැත්නම් මේක බයෝ වලටත් උගන්වනෝනේ. නයිට්‍රේට මත සමහර බැක්ටීරියාව ඉඳලා මේවා N2 ගෑස් බවට පත් කරනෝනේ. පසේ ඉන්න නයිට්‍රේට සමහර බැක්ටීරියා වලට පුළුවන් නයිට්‍රී හාරි බැක්ටීරියා වලට පුළුවන් N2 බවට පත් කරන්න. එතකොට N2 පිට වෙලා යනවා. ඒක හරි පුතේ. එහෙනම් පිළිතුරු අංක 4 පිළිතුරු අංක 4 43ට 4. ඊළඟට 44 වෙනි එක්කෙනා බලමු. සර් මොකද්ද මේ 44 කතාව? හරි. මේ එකපාර මම වැඩි වෙලාවක් ගන්න නැතුව යන්නේ මට පොඩ්ඩක් කතා කරන්න හිතුවා පේපරේ අන්තිම හරියේදී. හරි. ඔයා හිතන්න පුතේ මෙහෙම වතුර ටිකක් තියෙනවා. මේ 44 වෙනි බහුවර්ණයට එන්නේ 44. හරි. මෙහෙම වතුර ටිකක් තියෙනවා කියලා එතන මේ තියෙන්නේ වතුර බාස්කට් එකක්. හරි. ළමයි කියයි හරි මේ වතුර බාස්කට් එකක්. පුතේ මම මේකට වතුර බාස්කට් එකක් ඇතුලේ ලුණු ටිකක් දිය කරනවා. දැන් මේකේ වතුරක් ඉන්නවා ලුණුත් ඉන්නවා. සෝඩියම් ක්ලෝරයිඩ් දිය කරලා තියෙන වතුරේ. මාර සීන් එක පුතේ ඔයා දන්නවද දන්නේ නැහැ. හරි. මේ තාපාංකය කියන්නේ මොකද්ද? ඔයා දන්නවා පුතේ මේ මම මේක පහලින් රත් කරගෙන යද්දි මේ පහලින් රත් කරගෙන යද්දි අපි හිතමු බාහිර වායුගෝලයේ පීඩන එක වැඩි කිරීම 10/5 කියලා. මෙන්න මේ වාෂ්ප යනවා පුතේ මේ ජලයනේ මේක ඇතුලේ ඉන්නේ. මෙන්න මේ ජලය ඉන්නවා. මේ ජලය පුතේ මේ වාෂ්ප කලාපයට යනවා. මේ මෙහෙම ගිහිල්ලා පුතේ මේ බාස්කට් එකේ වාෂ්ප විදියට ඉන්නවා. මේ වතුර රත් කරද්දි මේක ජලය වාෂ්ප බවට පත් වෙනවා. ඒ වාෂ්පය පුතේ නිකන් හරියට පීඩනයක් ඇති කරන්න පුළුවන්. නිකන් මේ හරියට වායුවක් වගේ වෙනවා. මේ වටින් රත් කරද්දි යටින් රත් කරද්දි පුතේ වතුර බාස්කට් එකක් අරන් යටින් රත් කරද්දි ඔය කට්ටිය දැකලා තියෙන හුමාලය ඇති වෙන්නේ. හුමාලය ඇති වෙනවා ජල වාෂ්ප ඇති වෙනවා. මේ විදිහට ජල වාෂ්ප ඇති වෙනවා. පුතේ මේ ඇති වෙන ජල වාෂ්ප වල පීඩනය බාහිර වායුගෝලයේ පීඩනය එක වැඩි කිරීම 10/5නේ. අන්නේ පීඩණයට මේ වාෂ්ප වල පීඩනය ආපු ගමන් මේ වතුර නටන්න ගන්නවා. අපි යන්නේ එතකොට මේ වතුර මොනවයි කියලා කියන්නේ. එතකොට මේක උෂ්ණත්වය බැලුවොත් උෂ්ණත්ව මානයක් දාලා උෂ්ණත්වය අපිට පෙන්වන්නේ සෙල්සියස් අංශක 100යි. එතකොට අපි කියනවා පුතේ මේ වතුර නටන වෙලාවේදී මෙයාගේ මොකද්ද කියන්නේ? තාපාංකය. එහෙනම් ජලයේ තාපාංකය කියලා කියන්නේ පුතේ ජලය මෙහෙම රත් කරගෙන යද්දී මෙන්න මේ වාෂ්ප කලාපයේ පීඩනය බාහිර වායුගෝලයේ පීඩනයට නැත්නම් එක වැඩි කිරීම 5කට සමාන වෙද්දී මෙන්න මේක පෙන්වන උෂ්ණත්වයට තමයි අපි මෙයාගේ මොකද්ද කියන්නේ? තාපාංකය. මාර සීන් එක කියන්නේ පුතේ හරි මේ මාර සීන් එක කියලා කියන්නේ හරි මාර සීන් එක කියලා කියන්නේ දැන් මෙහෙම 100ට රත් කර දැන් අපි බාහිර වායුගෝලයේ පීඩනය එක වැඩි කිරීම 10/5 කියලා හිතමු. මේකට සෝඩියම් ක්ලෝරයිඩ් ටිකක් දාලා රත් කරොත් පුතේ 100කට රත් කරත් පුතේ ඔන්න දැන් 100 පෙන්වන වෙලාවක් යන අපි හිතමු රත් කරද්දී පුතේ ජල වාෂ්ප යනවා. මාර සීන් එකක් තියෙන්නේ. කලින් තරම් යන්නේ නැහැ. හේතුව මොකක්ද දන්නවද? මේ සෝඩියම් තුයි ජලයයි අතර ආකර්ෂණ බල හටගෙන පුතේ මේ සෝඩියම් අයනයි ජලයයි අතර ආකර්ෂණ බල හටගෙන. එතකොට මාර සීන් එක කියන්නේ පුතේ ජල අණු ගැලවිලා මේ වාෂ්ප කලාපයට යන්නේ. එතකොට පුතේ මේ වාෂ්ප කලාපයේ පීඩනය 100ට රත් කරත් එක වැඩි කිරීම 10/5ට එන්නේ. ඊට වඩා අඩුයි. අපි හිතමු මෙයාගේ පීඩනය පුතේ 0.2 වැඩි කිරීම 10/5ක් ඔය වගේ පීඩනයක් එනවා. ඒ කියන්නේ බාහිර වායුගෝලයේ පීඩනයට ගන්න නම් ඒ කියන්නේ එක වැඩි කිරීම 10/5කට ගන්න නම් මේක කලින් 100කට රත් කරේ
දැන් පුතේ රත් කරන්න වෙනවා 150කට විතර රත් කරන්න වෙනවා. ඒ කියන්නේ මේ ලුණු ද්‍රාවණයක් එකතු කරාම මෙයාගේ ලුණු ජලයේ ලුණු දිය කරාම මෙයාගේ මොකද්ද වෙන්නේ? තාපාංකය කියන එක්කෙනා වැඩි වෙනවා. මොකද්ද සර් කතාව? ඒක මේ සර් කලින් නම් 100ට රත් කරාම මේ වාෂ්පෝල පීඩනය බාහිර වායු ගෝලීය පීඩනයට සමාන වුණා. එක වැඩි කිරීම 10/5කට. මාරසීන් එක කියන්නේ පුතේ හරි මේකට ලුණු දැම්මාම හරි ලුණු දැම්මාම පුතේ ලුණු වල තියෙන සෝඩියම් අයනයි මේ ජලාණුයි ආකර්ෂණ බල ඇති කරගන්නවා. එතකොට මේ කට්ටිය කැමති නෑ පුතේ වාෂ්ප කලාපයට යන්න කැමති නෑ. එතකොට පුතේ මේ වාෂ්ප කලාපයේ පීඩනය 100ට රත් කරත් ඇත්තටම අපි හිතන්නේ එක වැඩි කිරීම 5ක් ආවොත් මේ වතුර නටන්නේ. හැබැයි මාරසීන් එක 100ට රත් කරත් පුතේ මෙයාගේ වාෂ්ප කලාපයේ පීඩනය 0.2 වැඩි කිරීම 5ක් විතර. හරි පොඩි අගයක්. මෙයාගේ එක වැඩි කිරීම 10/5ක් විතර මෙයාගේ 0.2ක් විතර එන්නේ. හරි අපිට ඕන කොච්චර නටන්න නම් කොච්චර වෙන්න ඕනේ? එක වැඩි කිරීම 10/5ක් විතර. ඉතින් අපි තව රත් කරන්න ඕනේ. කියන්නේ තව වැඩිපුර රත් කරන්න ඕන. එතකොට යන්තම් අපිට 150ක් විතර වෙද්දී හරි රත් කරගෙන යද්දී යන්තම් 150ක් විතර වෙද්දී අපිට මෙන්න මේ පීඩනය මේක ඇතුලේ හදාගන්න පුළුවන්. මේ බොහොම අමාරුවෙන් මේ කට්ටිය තල්ලු වෙන්නේ. ඒකයි පුතේ වැඩිපුර රත් කරන්න ඕන. එතකොට එකම බාහිර පීඩනයක් යටතේ ලුණු ද්‍රාවණයක තාපාංකය පිරිසුදු ද්‍රාවණයේ තාපාංකයට වඩා වැඩි. ඕනි පුතේ හරිනේ. ඒක තමයි මම කිව්වේ 150කට විතර රත් කරන්න ඕන මේ එක වැඩි කිරීම 10/5 ගන්න. මේක නම් 100ට රත් කරපු ගමන් හානියක් නැහැ. හරි පළවෙනි එක්කෙනා හරි. දෙවෙනි එක්කෙනා එකම පීඩනයක් යටතේ ලුණු ද්‍රාවණයක තාපාංකය පිරිසුදු ජලයේ තාපාංකයට වඩා ඉහළයි ඇත්ත. හරි ජලයේ තාපාංකයේදී ලුණු ද්‍රාවණයක වාෂ්ප පීඩනය හරි එම උෂ්ණත්වයේදීම සංසුද්ධ ජලයේ තාපාංකයට වඩා වැඩි නෙමෙයි පුතේ අඩුයි නෙමෙයි 100 ජලයේ තාපාංකය 100යිනේ 100කදී පුතේ මේකේ වාෂ්ප පීඩනය එක වැඩි කිරීම 10/5ක් විතර පෙන්නුවට ලුණු ද්‍රාවණයක පෙන්වන්නේ 100ක 0.2 වැඩි කිරීම 10/5ක් විතර. ඇත්තටම පෙන්වන ප්‍රමාණයට වඩා 100ට රත් කරාම අඩුයි පුතේ. ඇයි අඩුයි? වාෂ්ප කලාපයට යන්න මේ කට්ටිය කැමති නෑ. හේතුව 100ට රත් කරත් වාෂ්ප කලාපයට යන්නේ නෑ කලින් වගේ. ඒකයි පුතේ වාෂ්ප පීඩනය අඩු වෙන්නේ. එතකොට පිළිතුරු අංක 3 හරි පිළිතුරු අංක 3 ජලයේ තාපාංකයේදී කියන්නේ සෙල්සියස් අංශක 100දී මේ සෙල්සියස් අංශක 100දී මේකෙදි පෙන්වනවා එක වැඩි කිරීම 10/5ක්. මේකෙදි පෙන්වන්නේ පුතේ 0.2 වැඩි කිරීම 10/5ක්. කලින් තරම් යන්නේ ආකර්ෂණ බල හින්දා වාෂ්ප පීඩනය අඩුයි. හරි පුතේ වායුවක මධ්‍යයන් උත්තරණ චාලක ශක්තිය උෂ්ණත්වය සහ මෞලික ස්කන්ධය මත රඳා පවතී. පුතේ වර්ග මධ්‍යයන් වේගය ගන්න පුළුවන් වායුවක 3යි RT බෙදීම m කියන්නේ මෞලික ස්කන්ධයනේ. චාලක ශක්තිය ගන්න පුළුවන් අපිට කයිනටික් එනර්ජි එක නැත්නම් චාලක ශක්තිය ගන්න පුළුවන් වායුවක නෙමෙයි ඕන එක භාගයක් mv වර්ගයනේ. භාගය වාරයක් m කියන්නේ පුතේ ස්කන්ධය. හරි වායුවක ස්කන්ධය m හරි v වර්ග කියලා කියන්නේ මේ තියෙන ප්‍රවේගයේ වර්ගය නැත්නම් මධ්‍යයන් වර්ග මධ්‍යයන් වේගය 3යි RT බෙදීම m. එතකොට පුතේ තව මේ ස්කන්ධය කියන එක කෙනා අපිට ලියන්න පුළුවන් ස්කන්ධය සමානයි පුතේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධයෙන් අපිට ගන්න පුළුවන් මොකද්ද මෞල ගණන. හරි මෞල ගණන ගන්න පුළුවන් ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධයෙන්. එතකොට ස්කන්ධය අපි මෙයාගේ m කියලා ගත්තොත් හරි මෞලික ස්කන්ධය මෙහෙම කැපිටල් මේ m විදියට ගත්තොත් මෞල ගාන ගන්න පුළුවන් m. එතකොට පුතේ ස්කන්ධය වෙනුවට අපිට ලියන්න පුළුවන් මෞල ගාන වාරයක් මෞලික ස්කන්ධය. එනම් භාගයේ වාරයක් හරි මෞල ගාන වාරයක් හරි මෞල ගාන වාරයක් මෙතන ලියන්න පුළුවන් මෞල ගාන වාරයක් මෞලික ස්කන්ධය 3ක් RT බෙදීම m. මේ m කෙනෙක්ට මේ m කෙනෙක් කැපුණා. එතකොට අපිට එන්න පුළුවන් 2න් 3යි nRT කෙනෙක් කෙනා සමානයි මොකේට චාලක ශක්තිය. එතකොට පුතේ වායුවක චාලක ශක්තිය රඳා පවතින්නේ මෞල ගාන සාර්වත්‍ර වායු නියතය සහ උෂ්ණත්වය මත. වායුවික උෂ්ණත්වය සහ මෞලික ස්කන්ධය මෞල ගණන සහ උෂ්ණත්වය මත තමයි රඳා පවතින්නේ. මේක වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් චාලක ශක්තිය කියන එක නා රඳා පවතින්නේ මෞල ගණන සහ උෂ්ණත්වය මත. මෞලික ස්කන්ධය මත චාලක ශක්තිය රඳා පවතින්නේ නැත. ඒකෙන්ද පළවෙනි වාක්‍යය වැරදි. මධ්‍යයන් උච්චාරණ චාලක ශක්තිය
හරි උච්චාරණ චාලක ශක්තිය ඉන්නේ පුතේ මෙන්න සමීකරණයේ 2න් 3යි nRT උච්චාරණ චාලක ශක්තිය දෙන සමීකරණයේ 2න් 3යි nRT එකෙන්ද 3යි RT බෙදීම m කියන එක්කෙනා වැරදි. එහෙනම් පිළිතුරු අංක 5 දෙපැත්තම වැරදි. චාලක ශක්තියට සමීකරණය ගන්නෙ කොහොමද? නිකම් මේ වායුවක වර්ග මධ්‍යන්න වේගය මේකෙන් එනවා. m කියන්නේ මෞලික ස්කන්ධය. චාලක ශක්තිය කියන්නේ පුතේ භාගයක් mv වර්ගනේ ඕනේ එක. භාගයේ ස්කන්ධය වෙනුවට අපිට ලියන්න පුළුවන් පුතේ මේ ස්කන්ධය වෙනුවට ලියන්න පුළුවන් මේ ස්කන්ධයේ මෞලික ස්කන්ධයෙන් බෙදුවාමනේ මෞල ගාන. ඉතින් ස්කන්ධය වෙනුවට ලියන්න පුළුවන් මෞල ගාන ගුණ කරන්න පුළුවන් මෞලික ස්කන්ධයෙන්. මේ මෞල ගාන මෞලික ස්කන්ධයෙන් ගුණ කරාම ස්කන්ධය එනවා 3යි RT. මේ මෞලික ස්කන්ධයකට මෞලික පදයේ කැපිලා ගියාම 3යි RT බෙදීම m වෙනවා. 3යි RT බෙදීම 2 තමයි එන්නේ. එතකොට පිළිතුරු අංක 5. ඊළඟට 46 වෙනි එක්කෙනා මේ ඔයා දැකලා තියෙන පුතේ සම්පීඩතා සාධකය. පුතේ සම්පීඩතා සාධකය කියන්නේ PV බෙදීම nRT වල හරි PV බෙදීම nRT ට තමයි පුතේ සම්පීඩතා සාධකය. ඔය ඇඳලා තියෙන විවිධ වායු කිහිපයකට සම්පීඩතා සාධකය පීඩනයත් එක්ක ප්‍රස්ථාරගත කරලා තියෙන පුතේ. වායුවක මෙහෙම පීඩනය අඩු කරගෙන එද්දි මෙහාට එද්දි මෙතනනේ බිඳුව තියෙන්නේ. මෙහෙම පීඩනය අඩු කරගෙන එද්දි පුතේ වායුවක සම්පීඩතා සාධකය කීයට කිට්ටු වෙනවයි පුතේ? වායුවක පීඩනය අඩු කරගෙන එද්දි මේ සම්පීඩතා සාධකේ කීයට කිට්ටු වෙන්නේ? එකට කිට්ටු වෙන්නේ පුතේ බිඳුවට නෙමෙයි එකට. ගොඩාක් ළමයි ඔක වරද්දුනා පුතේ. සම්පීඩතා සාධකේ බිඳුව තියෙන්නේ මෙතන. වායු වලට සම්පීඩතා සාධක කොහොමනේ අදින්නේ? සම්පීඩතා සාධකේ මෙහෙම පීඩනය අඩු කරගෙන එද්දි කොතනට සෙට් වෙන්නේ? එකට සම්බන්ධ වෙන්නේ. හරි එකට සම්බන්ධ වෙන්නේ. සම්පීඩතා සාධකයගේ කීයට කිට්ටු වෙන්නේ? බිඳුවට නෙමෙයි එකට කිට්ටු වෙන්නේ. ඒකින්ද පළවෙනි පැත්ත වැරදි. හරි ශුන්‍ය කරා. වායුවක පුතේ පීඩනය අඩු කරගෙන එද්දි ඔයා දන්නවා මේ ඔයා හිතන්නකො මෙහෙම බාස්කට් එකක් තියෙනවා කියලා. මේ වායු මෙහෙම තොරපෝල තියෙන පුතේ සිලින්ඩරයක් ඇතුලේ මේ වායු දාලා තොරපෝල කියලා හිතන්න තියෙන්නේ. මේ සිලින්ඩර් එක මෙහෙම උඩට මැද්ද කියලා හිතන්න. දැන් මේ වායු ටිකට යන්න පුළුවන් පරාසය වැඩි. පුතේ පරිමාව වැඩි වෙද්දි නැත්තම් වායු වල පීඩනය අඩු වෙන්න වායු අතර තියෙන දුර වැඩි වෙනවා. දුර වැඩි වෙද්දි පුතේ මේ අන්තර් අණුක ආකර්ෂණ බල මොකක් වෙනවද? දුර්වල වෙනවා. ඒකින්ද ඔහොම ගිහිල්ලා වායු අතර හින ගොඩක් දුර වැඩි වෙන්න පීඩනය අඩු වෙන්න වායු අතර පරතරය වැඩි. එතකොට පුතේ අන්තර් අණුක ආකර්ෂණ බල නොගෙනිය හැකි තරම් කුඩා වෙනවා. අන්තර් අණුක ආකර්ෂණ කල ශුන්‍ය කරා එළඹේ කිව්වොත් හරි. එතකොට පුතේ ඒකට පිළිතුර 4 46ට 4. හරි උදේ 47 මෙන්න මෙහෙම සංයෝගයක් දීලා අහනවා. මෙම සංයෝගයකට සමාවික දෙකක් ඇත. පුතේ මේ වගේ ව්‍යුහයක් තියෙන්නේ. පුතේ මෙයා මෙහෙම ඇඳගත්තරම් ඔයාට හොඳට ඕකේ සමාවික දෙක පේන්නේ. මේ H පහලට කරලා ඇද්දා CH3 ඇද්දා. මෙන්න මෙයා මෙහෙම ලකුණු කරා. මෙන්න මේ විදියට එකක් ආවා. දැන් ඔයාට පේනවා මෙයාගේ සමාවික දෙකක් තියෙනවා. පුතේ කොහොමද මෙයාගේ අනිත් සමාවිකයන් දින්නේ? මෙයාගේ කොහොමද අනිත් සමාවිකයන් දින්නේ පුතේ? මේ අසමාන කාණ්ඩ හතරක් බැඳිලා තියෙන පුතේ මේ කාබන්ට අසමාන කාණ්ඩ හතරක් බැඳිලා තියෙන. එතකොට අපිට මෙයාගේ දර්පණ ප්‍රතිබිම්බයක් අඳින්න පුළුවන් මේ විදියට. මෙන්න මේ විදියට පුතේ අපිට සමාවික දෙකක් ලබා ගන්න පුළුවන් මෙයාගේ අපි හිතමු L ආකාරය නම් මෙයාගේ D ආකාරය අපිට මේ විදියට ප්‍රකාශ සමාවික දෙකක් අඳින්න පුළුවන්. එතකොට මගෙන් දරුවෙක් ඇහුවා හරි පුතේ මේකේ මේ CL අපිට ඕන තැන් වලට අරන් යන්න බෑ. සමහර ළමයි අහනවා සර් මේ දැන් අපිට මෙයාගේ මෙහෙම ලියලා මෙහෙම සමාවිකයක් විදියට ලියන්න බැයිද? බෑ පුතේ. මේ CL වල ස්ථානය අපිට වෙනස් කරන්න බෑ. අපිට මේ විදිහේ සමාවික දෙකක් විතරයි මෙයාගේ ගන්න පුළුවන් වෙන්නේ. හේතුව මේක දීලා ඇඳපු ව්‍යුහයක්නේ. එතකොට අනිවාර්යයෙන්ම CL තියෙන්න ඕන මෙතන. එහෙම නැතුව අපිට මේ කෙලවරවල් වලට මෙහෙ අරන් යන්න බෑ. මේ විදිහ දීපු ව්‍යුහයක්. ඒකෙන්ද අපිට හරි සමාවික දෙකක් අඳින්න පුළුවන්. හරි පළවෙනි පැත්ත හරි. මේ සමාවිකයක මේ සමාවික දෙන්නා මතක තියාගන්න වැදගත්. දැන් ළමයිකයි යකෝ මේක මාර සීන් එකක්. දැන් සමාවික දෙකක් නම් තියෙනවා. හරි මේ සමාවික දෙන්නා පාරත්‍රිමාන සමාවික ඕපුතේ මෙයා ප්‍රකාශ සමාවිකතාවයටත් එක්කෙනෙක්. හරි පාරත්‍රිමාන සමාවිකතාවයටත් එක්කෙනෙක් නෙමෙයි. සමාවිකතාවය ගත්තාම වර්ග දෙකයිනේ සමාවිකතාවය. මම මතක් කරපු එක්කෙන ආයි වර්ග දෙකකට බෙදන්න. ව්‍යුහ සහ ත්‍රිමාන සමාවිකතාවයේ වර්ග දෙකයි පුතේ. එකක් පාරත්‍රිමාන අනිත් එක්කෙනා ප්‍රකාශ. පුතේ මෙයා පාරත්‍රිමාන එක්කෙනෙක් නෙමෙයි. මෙයා මොන සමාවිකයක්ද?
ප්‍රකාශ මෙයා ප්‍රකාශය කියන පාරත්‍රිමාන සමාවිකතාවයේ දක්වයි කිව්වොත් වැරදි. මෙයා පාරත්‍රිමාන නෙමෙයි ප්‍රකාශ. අර මං කලින් දීපු අගුව බලන්න ඕනේ මේ අසමාන කාබන්ල දෙන්නෙක් ඉදි පෙන්නන්නේ මොන සමාවිකතාවය? ප්‍රකාශ සමාවිකතාවය. හරි? ඒක පොඩ්ඩක් බලන්න ඕන. හරි? සමාවිකතාවයේ බෙදපු එකේ. එතකොට ඒකට එන්නේ පිළිතුර අංක 3. එතකොට පුතේ මේ බලන්න 48 මෙන්න මේ වගේ ඒමයිඩ කොටසක් ඉන්නේ පුතේ. මෙන්න මේ ඒමයිඩ කොටසට ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් සහ ජලය දැම්මම ඔයා දන්නවා මෙන්න මේ ඒමයිඩ් එකේ ඉන්න පුතේ CO කොටස කවුරු බවට පත් වෙනවද? CH2 කොටසක් බවට පත් වෙනවා. ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් දැම්මම ඒමයිඩ් එකක තියෙන CO කොටස CH2 වෙලා මෙතනට NH2 වෙනවා. ඒ වගේම පුතේ මෙයාතුත් ඒමයිඩ් එකක්මයි. එහෙනම් එතන CO කොටස කවුරු බවට පත් වෙනවද? CH2 වෙනවා. ඔන්න ඔය විදිහේ ඵලයක් තමයි අපිට හම්බෙන්නේ. එතකොට අපෙන් අහනවා මෙහිදී ජල විච්ඡේදනය කළ විට ද්විතීයික ඇමීනයක් ලබා දෙ බලන්න පුතේ මේ ඇමීනය ගත්තහම මෙන්න මේ විදිහට පුතේ මේ R කාණ්ඩ කීයක් තියෙනවද මේ ඇමීනයට බැඳුණු R කාණ්ඩ එකයි මේ හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා මෙයා මොන ඇමීනයක්ද ප්‍රාථමිකයි පුතේ කවුරු හරි ඇමීනයක් ද්විතීයික ඇමීනයක් වෙන්න නම් මේ විදිහට මොනවා හරි R කාණ්ඩ දෙකක් තියෙනවනේ මේ විදිහේ කොටස් දෙකක් තියෙන්න ඕනේ එක හයිඩ්‍රජන් කෙනෙක් එක්ක එහෙම වුණොත් තමයි ද්විතීයික ඇමීනයක් වෙන්නේ මෙයාගේ එහෙම නැහැනේ මෙයාගේ මේ එකයි ඉන්නේ අනිත් දෙන්නම හයිඩ්‍රජන් එහෙනම් මෙයා මොන ඇමීනයක්ද ප්‍රාථමික ඇමීනයක් එහෙනම් පළවෙනි පැත්ත වැරදි ද්විතීයික ඇමීනයක් නෙමෙයි ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් මගින් CO බන්ධනය ඔක්සිහරණය කරයි ඔය පුතේ මේ CO බන්ධනය ඔක්සිහරණය කරයි මේ කාබන්ගේ ඔක්සිකරණාංකය පුතේ බලන්න මේ කාබන්ගේ ඔක්සිකරණාංකය හරි CO බන්ධනය ඔක්සිහරණය කරයි මේ කාබන්ගේ ඔක්සිකරණාංකය පුතේ බැලුවොත් හදලා ඍණ 2යි මෙතනට යද්දි පුතේ මේ කාබන්ගේ ඔක්සිකරණාංකය බලන්න මේ H ලා දෙන්නෙක් බවට නිපත් වෙන්නේ H ලා දෙන්නෙක් සහ NH2 කෙනෙක් බවට පත් වෙන්නේ මෙතන ඍණ 2 නෙමෙයි මෙතන සාමාන්‍ය මේ CO කොටසක් තියෙනවා මෙයා වඩා විද්‍යුත් ඍණයි මෙයාගේ 3යි මෙයාගේ 2.5යි මෙයාගේ 3.5යි මෙතනට ඍණ දෙකක් එනවා මේ බන්ධන දෙක හින්දා ඍණ 2යි මෙයා හින්දා ධන 1යි එතකොට එනවා පුතේ ඔක්කොම ඍණ 1 අවස්ථාවේ ඉන්නේ මෙයා මෙතනට යද්දි බලන්න ඍණ 1 අවස්ථාවේ ඉන්න මෙයා ඍණ මේ ධන 1ක් ඍණ 1ක් ධන 1ක් ඍණ 1ක් මෙතනට ආවම ධන 1ක් වෙනවා. හරි. පොඩ්ඩක් බලන්න ඕක හරි සාමාන්‍යයෙන් මේ සෝරි ධන මේ කාබන්ගේ ඔක්සිකරණ අවස්ථාව ආයි පොඩ්ඩක් බලන්න. හරි. මේකේ ධන 2යි සෝරි මේ ඔක්සිජන් හින්දා ධන 2කුයි මෙයාට ඍණ 1කුයි ඉන්නේ. ධන 1 අවස්ථාවේ ඉඳන් ඍණ 1 අවස්ථාවට තමයි යන්නේ. මෙයා මොකක්ද වෙලා තියෙන්නේ? ධන 1 ඉඳන් ඍණ 1ට ඔක්සිහරණයක් වෙලා බලන්න. හරි. ධන 1 ඉඳන් ඍණ 1ට මෙයා ඔක්සිහරණයක් වෙලා තියෙන්නේ ඇත්ත. හරි. ධන 1 සිට ඍණ 1ට ඔක්සිහරණයක් වෙලා තියෙන්නේ. හරි. හරි. 49 පොඩ්ඩක් බලන්න. හරි. 49 විශ්ලේෂණ 4 වෙනි කාණ්ඩයේදී අවක්ෂේප වෙන සල්ෆයිඩ් සියල්ලම පුතේ විශ්ලේෂණ 4 වෙනි කාණ්ඩයේ අවක්ෂේප වෙන්නේ කෝබෝල්ට් සල්ෆයිඩ්, නිකල් සල්ෆයිඩ්, මැංගනස් සල්ෆයිඩ්, කෝබෝල්ට් සල්ෆයිඩ්, සින්ක් සල්ෆයිඩ් ඔය ඔක්කොම 4 දෙනාම පුතේ D ගොනුවේ සල්ෆයිඩ් ඇත්ත. හරි. ඔය 4 දෙනාම D ගොනුවේ සල්ෆයිඩ්. හරි. ඔය ඔක්කොම D ගොනුවේ සල්ෆයිඩ්. ඊට පස්සේ ඊළඟට D ගොනුවේ සල්ෆයිඩ් වේ. හරි සියල්ලම D ගොනුවේ මූලද්‍රව්‍ය සල්ෆයිඩ් වේ. හරි. D ගොනුවේ සල්ෆයිඩ් අවක්ෂේප වන්නේ ඉහළ පුතේ මේ විශ්ලේෂණ 4 දී අවක්ෂේප වෙන්නේ ඉහළ සල්ෆයිඩ් අයන සාන්ද්‍රණයක. හැබැයි පුතේ විශ්ලේෂණ 2 දී අවක්ෂේප වෙන්නේ අඩු සල්ෆයිඩ් අයන සාන්ද්‍රණයක. එතකොට අඩු සල්ෆයිඩ් අයන සාන්ද්‍රණයක අවක්ෂේප වෙන D ගොනුවේ කට්ටිය තමයි. හරි. D ගොනුවේ කට්ටිය තමයි ඔයාලට මතකද? D ගොනුවේ කට්ටිය තමයි සාමාන්‍යයෙන් අඩු සල්ෆයිඩ් යටතේ. හරි සමහර සල්ෆයිඩ් D ගොනුවේ කට්ටිය CuS කියලා කියන්නේ අඩු සල්ෆයිඩ් යටතේ අවක්ෂේප වෙන D ගොනුවේ කට්ටිය. ඒ කියන්නේ සමහර D ගොනුවේ කට්ටිය අඩු සල්ෆයිඩ් යටතේ පවා අවක්ෂේප වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් තමයි CuS කියන්නේ. අඩු සල්ෆයිඩ් යටතේ අවක්ෂේප වෙන්න පුළුවන්. ඉතින් පළවෙනි වාක්‍යය හරි දෙවෙනි වාක්‍යය වැරදි. ඔක්කොම අවක්ෂේප වෙන්නේ වැඩි සල්ෆයිඩ් අයන සාන්ද්‍රණයේ ඇති පිට පමණි කිව්වම වැරදි පුතේ. මෙන්න මේ කොපර් වගේ කෙනෙක් අවක්ෂේප වෙන්නේ අඩු සල්ෆයිඩ් යටතේ විශ්ලේෂණ දෙවෙනි එක්කෙනාගේ. ඊළඟට 50 වෙනි එක්කෙනා. හරි 50. ටෙප්ලෝන් පුතේ ටෙප්ලෝන් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. හරි මෙයා ටෙප්ලෝන් මෙන්න මේ වගේ ව්‍යුහයක් තමයි පුතේ ටෙප්ලෝන් වලට තියෙන්නේ. හරි ටෙප්ලෝන් වලට තියෙන්නේ මෙන්න මේ වගේ ව්‍යුහයක්. මෙයා පුතේ
තාප සුවිකාර්ය බහුඅවයවිකයක්. මෙයා තව තාප සුවිකාර්යයි. තාප ස්ථාපන නෑ. ඔය කට්ටියගේ සිලබස් එකේ තාප ස්ථාපන බහුඅවයවික විදියට හම්බෙන්නේ යූරියා ෆෝමැල්ඩිහයිඩ් සහ බේක්ලයිඩ්. හරි? යූරියා ෆෝමැල්ඩිහයිඩ් සහ බේක්ලයිඩ් මොනවයි හම්බෙන්නේ? යූරියා ෆෝමැල්ඩිහයිඩ් තුයි බේක්ලයිඩ් තුයි තාප ස්ථාපන. අනිත් ඒවා ඔක්කොම තාප සුවිකාර්යයි. මේවා තාප සුවිකාර්යයි. හැබැයි පුතේ මෙන්න මේ ෆ්ලූවරින්ට හැලගෙන අඩංගු හින්දා තාපයට ඔරොත්තු දෙන්න පුළුවන්. ටෙප්ලෝන් තාප ස්ථාපන බහුඅවයවිකයක් නොවේ. හරි ටෙප්ලෝන් ආකලන බහුඅවයවිකය. ඔව් පුතේ ආකලනය කියන්නේ පුතේ මෙන්න මේ වගේ ෆයි බන්ධන. මේ කියන්නේ දිත්ත බන්ධන හරි මොනවා හරි තියෙනවා නම් පුතේ මේ වගේ බහුඅවයවික වලට පුළුවන්. හරි මේ වගේ කට්ටියන්ට පුළුවන්. හරි මේ වගේ කට්ටියන්ට පුළුවන් මේ වගේ අණු ගොඩාක් අණු n ගාණක් එකතු වෙලා අපිට මෙන්න මේ විදිහේ බහුඅවයවික හදා ගන්න පුළුවන්. මේ ෆයි බන්ධනයේ කඩලා හරි මේ ෆයි බන්ධනයේ කඩලා හරි ෆයි බන්ධනයේ කඩලා ඒ වෙනුවට මේ වගේ අණු ගොඩාක් මෙහෙම එකතු කරගෙන බහුඅවයවිකයක් හදන්න පුළුවන්. ඒක කොහොමද එන්නේ කියලා අහුවොත් දරුවෙක් හරි කොහොමද එන්නේ කියලා අහුවොත් මම පොඩ්ඩක් ඒක කියලා දෙන්නම්. පුතේ දැන් මේ ෆයි බන්ධනයේ බිඳලා මේ වගේ අණුවකට තව මේ වගේ කෙනෙක් මෙහෙම තව ටෙප්ලෝන් කෙනෙක් මෙහෙම එකතු වෙන්න පුළුවන්. හරි අපි හිතමුකෝ දැන් මෙහෙම අපි හිතමු ෆයි බන්ධනෙත් එක්ක මේ ටෙප්ලෝන් කෙනෙක් ඉන්නවා. මේ ටෙප්ලෝන් කෙනෙක් මෙයානේ පුතේ ටෙප්ලෝන් කියන්නේ මේ වගේ කෙනෙක්. හරි මේ වගේ කෙනෙක්. මෙයා බහුඅවයවිකයක් වෙද්දී මෙන්න මේ ෆයි බන්ධන දෙක බිඳිනවා. මෙයාගෙත් ෆයි බන්ධනේ බිඳිනවා. බිඳලා මේ කුට්ටිය මෙයාට සෙට් කරගන්නවා. මෙහෙන් දිග දානවා තව එක්කෙනෙක් එක්ක. මෙහෙන් සෙට් වෙන්න තව දික් වෙනවා. එතකොට මේ වගේ බහුඅවයවිකයක් හදාගන්න පුළුවන්. මේ වගේ ගොඩාක් එකතු වෙන්න පුළුවන්. එතකොට අපිට ඕක කෙටි කරලා ලියන්න පුළුවන්. හරි කෙටි කරලා අපිට මේක බහුඅවයවිකයක් විදියට කෙටි කරලා අපි ලියනවනේ. මේ විදියට n දාලා ලියන්න පුළුවන්. මේ වගේ අණු n ගාණක් එකතු වෙන්න පුළුවන්. මෙන්න එතකොට පුතේ මෙන්න මේ ෆයි බන්ධන බිඳිලා අසන්තෘප්ත ඒකාවයව එකතු වෙන හින්දා මේවට කියන නම ආකලන බහුඅවයවික. හරි මේක ආකලනයි. ආකලන වෙන්නේ පුතේ මේ කොටස් එකතු වෙලා කවුරුත් අයින් වෙන්නේ නැහැනේ. කොටස් අලුතෙන් මේ ආකලන එකතු වෙන එකක් විතරයි. කවුරුවත් මේ ජලාණු HCl වගේ අණු ඉවත් වෙලා නැහැනේ. ඒකින්ද මේවට කියනවා